දැනීමට උනන්දුවක් දක්වන ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා. අද අපේ වීඩියෝ එකේ අපි කතා කරන්න යන්නේ ඕපන් ඉකොනොමි කියන මාතෘකාව. මේක තමයි අපි මේ මැක්‍රෝ ඉකොනොමික්ස් බේසික්ස් යටතේ කතා කරන අන්තිම පාඩම විදිහට අපි දක්වනවා. එතකොට ඕපන් ඉකොනොමි එකක් කියන්නේ මොකක්ද? එතකොට ඕපන් ඉකොනොමි එකක් කියන්නේ කිසිදු බාධාවකින් තොරව යම් කිසි ඉකොනොමි එකක් ලෝකේ තියෙන අනෙකුත් ඉකොනොමීස් එක්ක ගනුදෙනු කරනවා නම් ඒකට අපි කියනවා ඕපන් ඉකොනොමි එකක් කියලා. යම් කිසි ඉකොනොමි එකක් කිසිදු බාධාවකින් තොරව ලෝකේ තියෙන අනෙකුත් ඉකොනොමීස් එක්ක ගනුදෙනු කරනවා නම් එහෙම නැත්නම් ඉන්ටරැක්ට් කරනවා නම් එහෙම නැත්නම් සම්බන්ධතා පවත්වනවා නම් අපි ඒ ඉකොනොමි එකට කියනවා ඕපන් ඉකොනොමි එකක් කියලා. එතකොට මේක ඕපන් ඉකොනොමි එක. මේ ඉකොනොමි එක කිසිම බාධාවක් නැතුව අනිත් ඉකොනොමීස් එක්ක ගනුදෙනු කරන නිසා අපි මේකට කියනවා ඕපන් ඉකොනොමි එකක් කියලා. එතකොට රටක් ඕපන් ඉකොනොමි එකක් විදිහට තවත් රටවල් එක්ක ගනුදෙනු කරන විදි දෙකක් තියෙනවා. එකක් තමයි the international flow of goods and services. ඊළඟ එක තමයි the flow of financial resources. The international flow of goods and services, the flow of financial resources. මෙතන goods and services කියලා වලට කිව්වහම තේරෙනවා මෙතන කතා කරන්නේ අපි භාණ්ඩ හා සේවා රටවල් අතර හුවමාරු කරගන්න. ඒතකොට මේ financial resources කියන්නේ ඔය investments වගේ දේවල් රටවල් අතර හුවමාරු වෙන එක. එතකොට අපි අද අපේ පාඩමේ යටතේ මෙන්න මේ දෙක තමයි mainly concern කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි එහෙනම් ගිහිල්ලා බලමු මුලින්ම the international flow of goods and services ගැන. එතකොට අපි the international flow of goods and services කියන එක යටතේ ඒහා සම්බන්ධ වෙන theories එහෙම නැත්නම් concepts කීපයක් ගැන කතා කරනවා. එහෙම නැත්නම් මේකේ පාවිච්චි වෙන දේවල් තමයි මෙතන තියෙන්නේ. එතකොට international flow of goods and services කියලා අපි කියන්නේ අපේ exports and imports වලට. ඒ කියන්නේ රටවල් අතර භාණ්ඩ හා සේවා හුවමාරු කරගන්නේ exports හරහා imports හරහායි. එතකොට exports කියලා කියන්නේ අපි පිට රටට යවනවා නම් අපි කියනවා exports කියලා. මේ ඉන්නේ ශ්‍රී ලංකාව, මේ ඉන්නේ ඇමරිකාව. අපි මෙහෙට යවනවා නම් ඒක ඇවිල්ලා exports. exports කියන්නේ ශ්‍රී ලංකාව ඉඳලා USA වලට අපි යවන exports. එතකොට imports කියන්නේ අනිත් පැත්ත. අපි එහෙ ඉඳන් ගෙන්නන ඒවාට අපි කියනවා imports කියලා. එතකොට imports කියන්නේ පිට රටින් අපේ රටට ගෙන්නන දේවල්, exports කියන්නේ අපේ රටෙන් පිට රටට යවන දේවල්. එතකොට net exports කියන්නේ මේ දෙක අතර වෙනස. මේ දෙක අතර තියෙන වෙනසට එහෙම නැත්නම් exports වලින් imports අඩු කරාම වෙන අගය අපි කියනවා net exports කියලා. exports වලින් imports අඩු කරාට පස්සේ නාගේ net exports කියලා අපි කියනවා. So trade balance කියන්නේ මොකක්ද? trade කරනවා කියන්නේ භාණ්ඩ හා සේවා හුවමාරු කරනවා කියන එක රටවල් දෙක අතර. එතකොට trade balance එක කියන්නේ net exports කියන එක තමයි. net exports වලට උදාහරණ අපි trade balance එකක් කියලා කියන්නේ. එතකොට trade surplus එක. surplus කියවහම surplus කියන්නේ ඉතුරුවක් සංක්ෂිප්තයක් තියෙනවා කියන්නේ ඉතිරියක් තියෙනවා කියන එකෙදි වෙන්නේ exports මෙතනදී වැඩි imports වලට වඩා exports ඇවිල්ලා වැඩි imports වලට වඩා ඒ හින්දා තමයි trade surplus එකක් ඇති වෙන්නේ. එතකොට trade deficit එකක් කියන්නේ මොකක්ද? trade deficit එකක් කියන්නේ ඒකේ අනිත් පැත්ත. exports අඩුයි imports වැඩි.
එතකොට ට්‍රේඩ් බැලන්ස් එකක් කියන්නේ නැත්තම් බැලන්ස් ට්‍රේඩ් එකක් කියන්නේ එක්ස්පෝර්ට්ස් සමානයි ඉම්පෝර්ට්ස් වලට. දැන් මම කියන එක අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න. මොකද ඉස්සරහට යද්දී අපිට ඒක ඕන වෙනවා. දැන් මෙතන ට්‍රේඩ් සර්ප්ලස් එක කියන එක ගත්තාම මෙතනදී අපේ රටේ ඉඳන් පිටරටට යවන ප්‍රමාණය පිටරට අය මෙහෙට එවන ප්‍රමාණයට වඩා වැඩි. අපේ රට ඇතුලේ ඉඳන් පිටරටට යන භාණ්ඩ හා සේවා ප්‍රමාණය පිටරට ඉඳන් අපිට එන භාණ්ඩ හා සේවා ප්‍රමාණයට වඩා වැඩි. එතකොට net exports වලදී අපි x වලින් m අඩු කරනවා. x ඍණ m. මෙතනදී x අනිවාර්යෙන් වැඩි කියන්නේ මෙතන එන අගය හැම වෙලෙම පොසිටිව් වගයක් එන්නේ. පොසිටිව් වගයක්. පොසිටිව් වගයක් එහෙම නැත්නම් ධන අගයක් තමයි මෙතන ඉන්නේ හැම වෙලෙම net exports එකවම උත්තරයේ විදිහට trade surplus එකක් තියෙනවා. එතකොට trade deficit එකක් තියෙනවා නම් ඕකේ අනිත් පැත්ත වෙන්න ඕනේ. මොකද x ඍණ m වලදී m වල අගය අඩුයි. m වල අගය අඩුයි නම් එන උත්තරේ නෙගටිව්. නෙගටිව් උත්තරයක් එනවා. ඔය දෙක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. මොකද ඉස්සරහට අපිට ඕන වෙනවා පාඩමේ යද්දී trade deficit එක ගන්න නෙගටිව් උත්තරයක් එන්නේ net exports වලට, trade surplus එක ගන්න positive උත්තරයක් එන්නේ. එතකොට balance එක ගන්න හැම වෙලේම net exports බිඳුවයි. හිතන්නේ net exports බිඳුවයි. එතකොට ඔය ටික තේරුණා කියලා මම හිතනවා. එතකොට අපි ගිහිල්ලා බලමු ඊළඟට අපිට මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. ඊළඟට අපි කතා කරමු international flow of goods and services වල exports and imports වලට. exports and imports වලට බලපාන සාධක. exports and imports වලට බලපාන සාධක තමයි අපි කතා කරන්නේ. ඊට පළවෙනියම අපි කතා කරනවා. පළවෙනියම අපි කතා කරනවා taste එක. customer taste. taste එක. ඊළඟට අපි කතා කරනවා prices. price levels. එතකොට ඊළඟට අපි කතා කරනවා income එක. customer income එක. ඊළඟට අපි කතා කරනවා exchange rate. exchange rate. ඊළඟට අපි කතා කරනවා transporting cost එක. ඊළඟට අපි කතා කරනවා government policies. දැන් අපි මේ එකින් එකට කොහොමද බලපාන්නේ කියලා බලමු. taste එක. ඒ කියන්නේ කැමැත්ත. එතකොට අපි ගත්තොත් local customers ලා කැමති නම් පිටරට දේවල් වලට ගොඩක් කැමති නම් අන්න එතකොට මොකද වෙන්නේ? imports වැඩි වෙනවා. මොකද පිටරට වලට කැමති නැහැ. අද පිටරටින් ගෙන්නන්න උත්සාහ කරනවා. එතකොට අපි ගත්තොත් foreign customers ලා foreign අය ගත්තොත් එයාලා ලංකාවේ දේවල් වලට ගොඩක් කැමති නම් මොකද වෙන්නේ? ලංකාවේ දේවල් වැඩිපුර ගන්නවා. එතකොට මොකද වෙන්නේ? exports වැඩි වෙනවා. එතකොට local කට්ටිය පිටරට දේවල් වලට කැමති නම් එතකොට අපි පිටරට දේවල් ගොඩක් ගෙන්නනවා, imports වැඩි වෙනවා. එතකොට foreign අය ලංකාවේ දේවල් වලට ගොඩක් කැමති නම් එයාලා ලංකාවේ දේවල් ඉල්ලුම් කරද්දී අපි ගොඩක් පිටරට යවනවා. එතකොට exports වැඩි වෙනවා. එතකොට ඕකේ අනිත් පැත්තත් වෙන්න පුළුවන්. local customers ලා පිටරට දේවල් වලට වැඩි කැමති නැත්නම් පිටරට දේවල් වලට වැඩි කැමති නැහැ. ඉන්දියාව පිටරටින් ගෙන්න එක අඩු කරනවා. එතකොට foreign කට්ටිය ලංකාවේ දේවල් වලට වැඩි කැමති නැත්නම් එතකොට එයාලා ලංකාවෙන් ඉල්ලුම් කරන්නේ නැහැ. එතකොට ලංකාවේ exports අඩු වෙනවා. එතකොට taste එක නිසා අන්න ඔය විදිහට exports and imports වලට බලපෑම් සිද්ධ වෙනවා. එතකොට අපි ගත්තොත් ඊළඟට prices ගත්තොත් local prices, foreign prices කියලා prices දෙනවා. foreign prices කියලා දෙකක් තියෙනවා. එතකොට prices වල local කියන කෑල්ල. ඒ කියන්නේ local prices වැඩි නම් local කට්ටිය prices වැඩි නම්
එහෙම නැත්නම් අපි කියමු ශ්‍රී ලංකාවේ මිල ගණන් වැඩි නම් එතකොට මොකද වෙන්නේ? අපිට පිට රටින් ගෙන්නන එක ලාභයි. එතකොට අපි imports වැඩි කරනවා. imports වැඩි කරනවා. එතකොට පිට රටයට ලංකාවෙන් ගන්න එක අලාභයි. පිට රටයට ලංකාවෙන් ගන්න එක අලාභයි. එතකොට එයාලා මොකද කරන්නේ? exports අඩු කරනවා. exports අඩු කරනවා. local එකෙන් ශ්‍රී ලංකාවේ මුදල් වැඩි නම් මුදල වැඩි නැත්නම් ශ්‍රී ලංකාවේ මිල ගණන් වැඩි නම් එතකොට අපිට පිට රටින් ගන්න එක ලාභයි. අපි imports වැඩි කරනවා. පිට රටයට ලංකාවෙන් ගන්න එක අලාභයි. එතකොට එයාලා exports අඩු කරනවා. එතකොට foreign ගත්තොත් foreign නාගේ prices වැඩි නම් foreign prices වැඩි නම් ඊය ලංකාවේ ගාන අඩුයි පිට රට ගාන වැඩි. එතකොට මොකද වෙන්නේ? ලංකාවට පිට රටින් ගෙන්නන එක අලාභයි. මොකද පිට රට ගණන් වැඩි. එතකොට imports අඩු වෙනවා. ලංකාවට පිට රටින් ගෙන්නන එක අලාභයි. මොකද foreign prices වැඩි. එතකොට අනිත් පැත්තට පිට රටයට ලංකාවෙන් ගන්න එක ලාභයි. පිට රට ගණන් වැඩි හින්දා එතකොට මොකද වෙන්නේ? exports වැඩි වෙනවා. අන්න ඔය විදිහට prices කියන එක බලපානවා exports and imports වලට prices වෙනස් වෙන විදිහට local and foreign. එතකොට අපි ඊළඟට බලමු income එක. income එක ගත්තාම අපි හිතමු අපේ local income එක local customers ලගේ income එක වැඩි. local අයගේ income එක වැඩි. ශ්‍රී ලංකාවේ income එක වැඩි. ශ්‍රී ලංකාවේ income එක වැඩි නම් එතකොට මොකද වෙන්නේ? අපි පිට රටින් ගෙන්නනවා පුළුවන් තරම්. පිට රටින් ගෙන්නනවා. එතකොට අපි හිතමු අපේ ලංකාවේ income එක අඩුයි. අපේ අතේ තියෙන සල්ලි අඩුයි. අපේ අතේ තියෙන income එක අඩුයි. එතකොට අපි මොකද කරන්නේ? imports අඩු කරනවා. එතකොට සල්ලි අතේ නැති වුණාම income එක අපේ වැඩි නම් අපිට exports වල ලොකුවට exports කරලා උපයන්න දෙයක් නැහැ. හැබැයි අපේ රටේ සල්ලි අඩුයි නම් එතකොට අපිට exports වැඩි කරන්න වෙනවා. අන්න ඒ විදිහ නිසා ওই විදිහට තමයි income එක බලපෑම් කරන්නේ. ඊළඟට අපි ගත්තොත් exchange rate කියන එක. exchange rate කියන එක අපි කතා කරනවා ඊළඟට appreciate වෙනවා depreciate වෙනවා කියලා කොටසක්. depreciate වෙනවා කියලා කොටසක් අපි ඊළඟට කතා කරනවා තව ඉස්සරහදී. exchange rate එක අපි ඔය appreciate depreciate කතා කරද්දී එතනදී කතා කරමු. දැනට අපි මේක ඔහොම තියමු. මොකද එතනදී අපි ඒක කතා කරද්දී වඩා පැහැදිලි වෙයි කියලා මට හිතෙනවා. එතකොට exchange rate එක කියන්නේ අපේ රටේ currency එකක් පිටරට currency එකක් එක්ක හුවමාරු වෙනවා වගේ. උදාහරණයක් විදිහට කිව්වා ඩොලර් එකකට ලංකාවේ රුපියල් 180ක් විතර exchange වෙනවා කියලා අපි දන්නවා. අන්න ඒක තමයි exchange rate එක කියලා කියන්නේ. එතකොට අපි ඊළඟට ගිහිල්ලා බලමු transporting cost එක. transporting cost එක ගත්තොත් භාණ්ඩ හා සේවා පිටරටට යවන්න. භාණ්ඩ හා සේවා පිටරටට යවන්න අපිට යන cost එක වැඩි නම් එතකොට මොකද වෙන්නේ? අපි exports අඩු කරනවා. එතකොට භාණ්ඩ හා සේවා පිටරටට යවන්න යන cost එක අපිට අඩු නම් අපි මොකද කරන්නේ? exports වැඩි කරනවා. එතකොට ඒ වගේම අනිත් පැත්තට අපිට හිතන්න පුළුවන් එතකොට භාණ්ඩ හා සේවා පිටරට ඉඳන් ගෙන්න ගන්න යන cost එක අපිට වැඩි නම් අපි කලින් කතා කරේ මෙහි ඉඳන් පිටරට යවන්න. එතකොට පිටරට ඉඳන් මෙහෙට ගෙන්න ගන්න cost එක වැඩි නම් එතකොට මොකද වෙන්නේ? imports අඩු වෙනවා. ඒ වගේම එහෙ ඉඳන් මෙහෙට ගෙන්න ගන්න cost එක අඩු නම් එතකොට imports වැඩි වෙනවා. ඔන්න ඔය විදිහට transporting cost එක බලපානවා. ඊළඟට අපි බලමු government policies. government policies ගත්තොත් මෙතනදී අපි හිතමු government එක සම්බාධක පදවල බාහිර බලපෑම කියන්නේ බාධා ඇති කරනවා නම් විදේශ වෙළඳාමට බාධා ඇති කරනවා නම් නැත්නම් barriers ඇති කරනවා නම් එතකොට මොකද වෙන්නේ? imports අඩු වෙනවා, exports අඩු වෙනවා. එතකොට government policies වලින් බාධා අවම කරලා බාධා නැති කරනවා නම් barriers නැති කරනවා නම් අන්න එතකොට imports වැඩි වෙනවා, exports වැඩි වෙනවා. අන්න ඒ විදිහට තමයි government policies බලපෑම් කරන්නේ.
එතකොට අපි දැන් මේ එකින් එකට කතා කරා. දැන් ඔයාලා දන්නවා මේවා කොහොමද export and imports වලට බලපෑම් කරන්නේ කියලා. එතකොට අපි ඊළඟට ගිහිල්ලා බලමු flow of financial resources කියන එකට. හරි. අපි දැන් බලමු the flow of financial resources කියන එක. මෙතනදී අපි කලින් කතා කරේ the international flow of goods and services. එතනදී අපි රටවල් දෙකක් අතර භාණ්ඩ හා සේවා තමයි හුවමාරු වුනේ. මෙතනදී භාණ්ඩ හා සේවා නෙමෙයි හුවමාරු වෙන්නේ financial resources. ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට්ස් වලට අදාළ දේවල්. එක්ක අපි පිට රටක ඇසෙට්ස් එකක් ගන්න සල්ලි වියදම් කරනවා. එහෙම නැත්නම් අපි බිස්නස් එකක් ආයෝජනය කරනවා පිට රට. අන්න එතකොට අපි කියනවා අපි පිට රටට මුදල් ඉන්වෙස්ට් කරනවා. එතනදි වෙන්නේ financial resources අපේ රටේ ඉඳන් පිට රටට යනවා. එහෙම නැත්නම් පිට රට කෙනෙක් අපේ රටේ ඉඳන් කඩන් ගන්නවා නම් අපේ රටේ බිස්නස් එකකට ආයෝජනය කරනවා නම් අපි කියනවා පිට රට ඉඳන් අපිට financial resources ආවා කියලා. අන්න ඒව තමයි මෙතනදී කතා කරන්නේ. එතකොට මේකෙදී අපි concepts තුනක් ගැන කතා කරනවා. එක තමයි capital outflow. capital outflow. ඊළඟ එක capital inflow. ඊළඟ එක net capital outflow. එතකොට මෙතන මෙතන capital outflow. capital outflow කියලා කියන්නේ අපි අපේ රටේ ඉඳන් පිට රටට financial resources යවනවා නම් අපි ඒකට කියනවා capital outflow. අපේ රටේ ඉඳන් පිට රටට තමයි අපි අපේ financial resources යවන්නේ. එම නැත්නම් අපි අපේ රටේ ඉඳන් පිට රටට ඉන්වෙස්ට් කරනවා නම් අපි කියනවා capital outflow. නැත්නම් CO කියලා. එතකොට capital inflow කියන්නේ පිටරට ඉඳන් financial resources අපේ රටට එනවා නම් inflow වෙනවා නම් අපි කියනවා capital inflow එක. එහෙම නැත්නම් පිටරට ඉඳන් අපිට invest කරනවා නම් අපි කියනවා capital inflow. එහෙම නැත්නම් CI කියනවා. එතකොට net capital outflow. net capital outflow කියන්නේ මේ දෙක අතර වෙනස. එහෙම නැත්නම් අපි පිටරටට invest කරපු මුදලෙන් පිටරට ඉඳන් අපිට ඉන්වෙස්ට් කරපු මුදල අඩු කරාම එන අගය අපි කියනවා net capital outflow. එහෙම නැත්නම් NCO කියලා. NCO කියලා. එතකොට අපි පිටරටට ආයෝජනය කරපු මුදලෙන් පිටරටින් අපිට ආයෝජනය කරපු මුදල් ප්‍රමාණය අඩු කරාම එන අගය NCO කියලා හඳුන්වනවා. ඒ කියන්නේ CO වලින් CI අඩු කරන්නයි ඕන. ඒක තමයි NCO කියන්නේ. එතකොට ඔයාලට තේරෙනවා ඇති මෙතන අපි පිටරටට ආයෝජනය කරන මුදල්. ඒ කියන්නේ CO අපිට පිටරටින් ආයෝජනය කරන මුදලට එහෙම නැත්නම් CI ට වඩා වැඩි නම් මේක වැඩි නම් එතකොට එන්නේ positive answer එක. positive answer එකක් තමයි එන්නේ CO CI ට වඩා වැඩි. එතකොට ඔයාලට තේරෙනවා ඇති ඒ වගේම අපි පිට රටට ආයෝජනය කරන මුදල. ඒ කියන්නේ CO කියන එක අඩු නම් CO කියන එක පිට රටේ ඉඳන් අපිට ආයෝජනය කරන එහෙම නැත්නම් CI වලට වඩා අඩු. අපි පිට රටට ආයෝජනය කරන මුදල් ප්‍රමාණය පිට රටේ ඉඳන් අපිට ආයෝජනය කරන මුදල් ප්‍රමාණයට වඩා අඩු නම් ඒ කියන්නේ CO කියන එක අඩුයි නම් CI ට වඩා. එතකොට එන්නේ negative answer. negative NCO එකක් එන්නේ. එතනදී positive NCO එකක් එන්නේ. එතකොට ඔය ටික තේරුම් ගන්න ඕනේ. මෙතනින් ඉස්සරහට යන්න. එතකොට අපි ඊළඟට බලමු මේ තියෙන financial resources. ඒ කියන්නේ අපේ capital outflow එකට වගේම capital inflow එකට influence කරන factors එහෙම නැත්නම් බලපෑම් කරන සාධක මොනවද කියලා. එතකොට අපි කතා කරොත් CO එකටයි CI එකට එහෙම නැත්නම් capital outflow එකට and capital inflow එකට බලපෑම් කරන සාධක ගැන කතා කරොත් පළවෙනියට අපිට කියන්න පුළුවන් foreign assets වලට given interest rate එක. foreign assets වලට given interest rate එක. එතකොට domestic assets වලට given interest rate එක. foreign assets වලට given interest rate එක domestic assets වලට given interest rate එක.
එතකොට පිටරට ඉඩම් තියාගන්න. පිටරට ඉඩම් තියා ගැනීම සඳහා අපේ රටේ තියෙන political issues, political policies. පිටරට ඉඩම් තියා ගැනීම සඳහා අපේ රටේ තියෙන political policies. එතකොට ඒ වගේම ඒ රටේ ඉඩම් තියා ගැනීම සඳහා අපි හිතමු අපි ශ්‍රී ලංකාවේ අපි ඇමරිකාවේ ගන්නවා කියලා අපි ඇමරිකාවට ඉන්වෙස්ට් කරනවා ඇමරිකාවේ ප්‍රොපර්ටි එකකට. අපි ඇමරිකාවේ ඉඩමක් කරගන්නවා. එහෙම නැත්නම් අපි හිතමු බිස්නස් එකකට ඉන්වෙස්ට් කරනවා කියලා. එතකොට අන්න එහෙම ෆොරින් පිටරටින් අපි දැන් ඉන්වෙස්ට් කරලා තියෙනවා. එතකොට මේ පිටරට ඉන්වෙස්ට් කිරීම සඳහා බලපාන අපේ රටේ පොලිසි. පිටරටේ වලට බලපාන අපේ රටේ පොලිසිස් තමයි මම මෙතනදී කිව්වේ. එතකොට දැන් කියන්නේ අපේ රටින් පිටරට දෙන කරාට පස්සේ US වල පිටරට ඕනර්ෂිප් එක සම්බන්ධ මෙයාලගේ USA එකේ පොලිසිස්. USA වල පොලිසිස්. පිටරට ඕනර්ෂිප් සම්බන්ධව තියෙන USA වල පොලිසිස්. මෙතන කියන්නේ ඒ පිටරට political policies. එතකොට අපි ගත්තොත් පළවෙනිටම foreign interest rate. foreign interest rate කියන්නේ පිටරට අපි දෙයක් ආයෝජනය කරොත් අපිට හම්බෙන interest rate එක. පිටරට අයගේ interest rate එක වැඩි නම් මොකද වෙන්නේ? අපි පිටරටට ආයෝජනය කරන්න උත්සාහ කරනවා. එතකොට capital outflow එක අපි පිටරටට ඉන්වෙස්ට් කරන ප්‍රමාණය වැඩි වෙනවා. capital outflow එක මේ වෙනවා. එතකොට capital inflow එක මොකද වෙන්නේ? capital inflow එක අඩු වෙන්න පටන් ගන්නවා. මොකද foreign අයට එයාලගේ රටේම ඉන්වෙස්ට් කරන එක ලාභයි අපේ රටේ ඉන්වෙස්ට් කරනවට වඩා. එතකොට අපි ගත්තොත් domestic interest rate එක. domestic කියන්නේ අපේ රටේ interest rate එක වැඩි නම් එතකොට මොකද වෙන්නේ? පිටරට අයට අපි ඉන්වෙස්ට් කරන්න ගියොත් අපිට ඒක ලාභයි. මොකද අපේ රටේ interest rate එක වැඩි. එතකොට අපි පිටරටට ඉන්වෙස්ට් කරන එක අඩු කරනවා. අපි අපේ රටේම ඉන්වෙස්ට් කරන්න උත්සාහ කරනවා. ඒතර පිටරට අය මොකද කරන්නේ? පිටරට අය අපිට ඉන්වෙස්ට් කරන්න පටන් ගන්නවා. මොකද අපේ රටේ ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි හින්දා. ඒ වගේම මේකේ අනිත් පැත්තත් ඔයාලා හිතන්න ඕනේ ෆොරින් අයගේ ඉන්ට්‍රස්ට් රේට් එක. ෆොරින් අයගේ ඉන්ට්‍රස්ට් රේට් එක අඩු වුණොත් ඒක අඩු වුණොත් මොකද වෙන්නේ? ඒක අඩු වුණොත් මේකේ අනිත් පැත්ත වෙනවා. මොකද අපිට පිටරටට ඉන්වෙස්ට් කරලා හම් වෙන ඉන්ට්‍රස්ට් රේට් එක අඩු නම් අපි පිටරටට ඉන්වෙස්ට් කරන්න යන්නේ නැහැ. අපි මොකද කරන්නේ? අපිටම ඉන්වෙස්ට් කරගන්නවා. ඒ වගේම පිටරට අය මොකද කරන්නේ? අපිට ඉන්වෙස්ට් කරන්න උත්සාහ කරනවා. යාලගේ රටේ ඉන්ට්‍රස්ට් රේට් එක අඩු වෙනවා. එතකොට මෙතනදි මොකද වෙන්නේ? ඒක අඩු වුණොත් කියලා අපි ඩොමෙස්ටික් රේට් එක අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේකේ අනිත් පැත්ත වෙනවා. මොකද අපේ ලංකාවේ ඉන්ට්‍රස්ට් රේට් එක එහෙම නැත්නම් ඉන්වෙස්ට් කරොත් හම්බ වෙන මුදල අඩු නම් මොකද වෙන්නේ? අපි පිටරට ඉන්වෙස්ට් කරන්න උත්සාහ කරනවා. පිටරට අය අපිට ඉන්වෙස්ට් කරන එක අඩු කරනවා. මොකද අපේ රටේ ඉන්ට්‍රස්ට් රේට් එක අඩු වෙනවා. අන්න ඔය විදිහට මෙන්න මේ රේට් දෙක ෆොරින් අයගේ ඉන්ට්‍රස්ට් රේට් එකයි ඩොමෙස්ටික් අයගේ ඉන්ට්‍රස්ට් රේට් එකයි බලපෑම් කරනවා අපේ කැපිටල් අවුට්ෆ්ලෝ එකටයි කැපිටල් ඉන්ෆ්ලෝ එකටයි. එතකොට අපි බලමු ඊළඟට political policies. ඒ කියන්නේ අපේ රටේ political policies. එතකොට අපේ රටෙන් කිව්වොත් foreign investments ඕනේ නැහැ අපිට කියලා. foreign investments ඕනේ නැහැ කියලා කිව්වොත් අපිට මොකද වෙන්නේ? CI කියන එක වැඩි. එතකොට අපේ රටේ කිව්වොත් අපි foreign investments වැඩි කරන ප්‍රතිපත්තියක් අරගෙන ගියොත් එතකොට මොකද වෙන්නේ? CI වැඩි වෙනවා. ඒකේම අනිත් පැත්තට අපේ රටෙන් කිව්වොත් අපි පුළුවන් තරම් අපි පිටරටට ආයෝජනය කරන්න ඕනේ කියලා යාලා අපි අපේ රටේ ආයෝජකයන්ව දිරිමත් කරන පොලිසියකට ගියොත් අන්න එතකොට මොකද වෙන්නේ? එකපාරටම අපේ CO වැඩි වෙනවා. ඒ වගේම අපේ රටේ පිටරටට ඉන්වෙස්ට් කරන අය යාලා අධෛර්යවත් කරන්න ටැක්ස් වගේ දේවල් වැඩි කරොත් අන්න එතකොට මොකද වෙන්නේ? CO අඩු වෙනවා. අන්න ඒ විදිහට වෙනවා මේ පොලිටිකල් පොලිසි එක පාවිච්චි කරොත් අපේ රටේ. මෙතනදී අපි SL එකේ ශ්‍රී ලංකාවේ පොලිසිය එක ගැන කතා කරනවා.
උඩ ඒකේ බලපෑම ඔන්න ඔය විදිහට යනවා. එතකොට අපි කතා කරමු USA පොලිසිය. USA පිටරට පොලිසිය එක තමයි දැන් අපිට වෙන බලපෑම අපි කතා කරන්නේ. අර වගේම දැන් USA ගවර්න්මන්ට් එක තීරණය කරනවා අපි අපේ ඉන්වෙස්ට්මන්ට්ස් මේව කරන්න. අපේ ඉන්වෙස්ට්මන්ට්ස් දිරිමත් කරන්න ඕනේ කියලා. අපේ ඉන්වෙස්ට්මන්ට්ස් අපි කරන ඉන්වෙස්ට්මන්ට් අපි පිටරටකට කරන ඉන්වෙස්ට්මන්ට් දිරිමත් කරන්න ඕනේ කියලා USA එක හිතනවා. එතකොට මොකද වෙන්නේ? අපිට එන මුදල් ප්‍රමාණය අපි ශ්‍රී ලංකාවේ අපිට එන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. SL වලට නැත්නම් ශ්‍රී ලංකාවට එන ඉන්ෆ්ලෝ එක වැඩි වෙනවා. ඒ වගේම යාළුවා කිව්වොත් අපි එහෙම නෙමෙයි අපි පිටරට ඉන්වෙස්ට් කරන එක අධෛර්යමත් කරන්න ඕනේ කියලා USA කියනවා. එතකොට මොකද වෙන්නේ? අපේ රට ඇතුළට එන මුදල් ප්‍රමාණය අඩු වෙනවා පිටරටින් ඉන්වෙස්ට්මන්ට්ස් වලට. එතකොට ඒ වගේම අපිට හිතන්න පුළුවන් USA එක කියනවා අපි පිටරටින් අපිට ඉන්වෙස්ට් කරන කට්ටියව දිරිමත් කරන්න ඕනේ. නැත්නම් පිටරටින් අපේ රට ඇතුළට ඉන්වෙස්ට්මන්ට්ස් ගන්න ඕනේ කියලා පුළුවන් ගන්න. පිටරටින් ඉන්වෙස්ට් කරන අය දිරිමත් කරොත් අපේ රටෙන් එයාලට අපි කරන ඉන්වෙස්ට්මන්ට්ස් වැඩි වෙනවා. ඒ වගේම USA කිව්වොත් පිටරටින් අපි මුදල් ගන්න නැතුව ඉන්න ඕනේ. අපි පිටරටින් එන ඉන්වෙස්ට්මන්ට්ස් ගන්න නැතුව ඉන්න ඕනේ කියලා හිතුවොත් අන්න එතකොට මොකද වෙන්නේ? අපේ රටින් එහට යන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. අන්න ඔය විදිහට පොලිසිස් බලපානවා රටවල් දෙකේ තියෙන ඒවා මේ කැපිටල් අවුට්ෆ්ලෝ එකටයි ඉන්ෆ්ලෝ එකට. එතකොට අපි දැන් ඕක තේරුම් ගත්තා. අපි ඊළඟට ගිහින් බලමු ඊළඟට අපිට මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. හරි. ඊළඟට අපිට තියරි එකක් කියනවා NCO ඒ කියන්නේ net capital outflow එක සමාන වෙනවා කියලා net exports වලට. අපි ඒක කොහොමද සමීකරණ වලින් ඔප්පු කරගන්න බලමු. NCO ඇත්තටම NX ට සමාන වෙනවා කියලා සමීකරණයෙන් අපි ඔප්පු කරගන්න උත්සාහයක් ගමු. අපි මොනින්ම අපි පුරුදු සමීකරණ ලියා ගමු. y සමානයි c ධන i ධන g ධන n x. එතකොට දැන් අපිට සමාන ලකුණු මේ පැත්තේ nx තියාගෙන අනිත් ටික අයින් කරගන්න ඕනේ. එහෙනම් අපි මොකද කරන්නේ? මේ ටික සමාන ලකුණෙන් මේ පැත්තට ගෙනවා nx විතරක් තියාගෙන. එතකොට මෙතන හැම එකෙම තියෙන ධන සමාන ලකුණෙන් මේ පැත්තට එනකොට මොකද වෙන්නේ? එයාලා ඍණ වෙනවා. එතකොට y ඍණ c ඍණ g ඍණ i සමානයි nx. එතකොට අපි දැන් සමාන ලකුණෙන් මෙහා පැත්තට nx තනි කරගන්න. එතකොට දැන් අපි මේ y c g y ඍණ c ඍණ g කියන එක ගත්තොත් අපිට ඕක ඇත්තටම කිව්වොත් සේවින්ග්ස් විදියට ලියා ගන්න පුළුවන්. මොකද අපි දන්නවා national savings කියන්නේ private savings වලයි public savings වලයි එකතුව කියලා. එතකොට private savings කියන එක අපිට ලියා ගන්න පුළුවන් YD ඍණ C කියලා. YD ඍණ C. එතකොට අපිට ඒකට එකතු කරොත් tax වලින් අඩු කරලා G අපි හිතමු transfers නැහැ කියලා හිතමු. transfers නැහැ කියලා හිතමු. එතකොට YD ඍණ C ධන TH ඍණ G. හරි transfers උත් තියනවා කියලා හිතමු. transfers උත් තියෙනවා. එතකොට transfers ටික තියෙනවා, tax එක තියෙනවා, ඒ වගේම YD මේවා ටික ඔක්කොම කරාම අපි දන්නවා මේකට තමයි අපි මේ national savings කියන්නේ. මෙතන ඉන්න private savings YD වලින් C අඩු කරලා ඒ කියන්නේ වැය කළ ගිය ආදායමින් අපේ consumption එක අඩු කරලා. එතකොට මෙතන තියෙනවා tax එකකින් tax කියන ආදායමෙන් එතකොට එයාලා දරන රජය දරන වියදම් කියන government expenditure transfers අඩු කරාට පස්සේ නාගේ මෙතන තියෙනවා. එතකොට අපිට මෙතනදී මේ විදිහට මේක හදා ගන්න ඕනේ. y ඍණ c ඍණ g කියන විදිහට හදා ගන්න ඕනේ. ඒකට අපි මොකද කරන්නේ? අපි දන්නවා මේ YD එකට මෙතන තියෙන tax ටික එකතු කරලා මෙතන තියෙන transfers ටික අඩු කරනවා. මොකද වෙන්නේ? කියලා අපි දන්නවා. මොකද අපි YD හෙව්වේ කොහොමද? YD සමානයි
y වලින් tax එක අඩු කරලා ඒකට tr එකතු කරාම එතනදී yd සමානයි y ඍණ tx ධන tr y වලින් tax එක අඩු කරලා transfers එකතු කරාම එන අගයට තමයි අපි කියන්නේ yd කියලා. එතකොට අපි මේ yd කියන එක y කරගන්න නම් අපි මොකද කරන්න ඕනේ? yd මෙතන ඉන්නවා. yd ඉන්නවා. මෙතන ඉන්න tax. අපි මේ tax ටික ගෙනල්ලා මෙතන අඩු කරා y වලින් අඩු කරාම නෑ. එතකොට අපි y වල මේ yd වලට tax එක එකතු කරන්න ඕනේ. දැන් මේක සමීකරණය මෙහෙට ගෙනාවොත් tax එක ඍණ තියෙන එක මෙහෙට එද්දි ඍණ ඒක ධන වෙනවනේ. ධන tax වෙනවනේ. එතකොට මෙතන tax ඉන්නවා. එතකොට අපි මෙතනට මෙන්න මේ tax එක ගෙනල්ලා දාන්න. මෙතනට මෙන්න මේ tax එක ගෙනල්ලා දැන්. මෙන්න මේ tax එක තමයි අපි මෙතනට දැම්මේ. එතකොට මෙතන ඉන්නවා transfers. මෙතනදී මෙතන ධන ලකුණක් තියෙන transfers වල. එතකොට එයාලා මේ සමාන ලකුණෙන් එහා පැත්තට එද්දී ඍණ වෙනවා. yd වලට yd වලින් transfers අඩු කරන්න ඕන. එතකොට මෙතන ඉන්නවා ඍණ tr. මෙතන ඍණ tr ඉන්නවා. අපි යන්නේ ඍණ tr වත් මෙතනට ගන්න. එතකොට ඍණ tr වත් අපි ගත්තා. දැන් ඍණ tr වත් අපි ගත්තා. දැන් මෙතන ඒ ටික ඉන්නවා. එතකොට මෙතන ඉන්නවා ඍණ c. ඍණ c අපි ගත්තා. එතනට අපි ගත්තේ නැත්නම් එයා විතර. එතකොට මෙතන කවුද ඉන්නේ? මෙතන ඉන්නවා ඍණ g. ඍණ g වත් අපි ගත්තා. ඍණ c වත් ගත්තා, ඍණ g වත් ගත්තා. එතකොට මේ කොටසට yd වලින් tax එක yd ට tax එක එකතු කරලා transfers අඩු කරාම එන අගයට අපි මොකක්ද කියන්නේ? p එකට කියනවා y කියලා. එතකොට y වලින් c අඩු කරලා g අඩු කරාම එන අගයට අපි කියන්නේ national savings කියලා කියනවා. එතකොට දැන් අපි දන්නවා මෙතන national savings කියන්නේ. එතකොට දැන් ඔයාලා දන්නවා මේක නිකම්ම අපි මෙතනට national savings කියලා දාන්නේ නැහැ. මේක කොහොමද national savings වෙන්නේ කියලා මම ඔයාලට පෙන්නුවා. එතකොට දැන් මෙතන s නම්. එතකොට දැන් අපි දන්නවා s වලින් අඩු වුනහම i s වලින් i අඩු වුනහම සමාන වෙනවා nx ද කියන්නේ. එතකොට මෙතන දැන් මේ ටික මේ තුන වෙනකොට අපිට s කියලා ලියා ගන්න පුළුවන් නම් S වලින් investments අඩු වුණාම එනගේට අපි කියනවා net exports කියලා. එතකොට S කියන්නේ රටේ සියලුම savings. රටේ ඉතිරි කරගත්ත සියලුම savings. රටේ ඉතිරි කරගත්ත සියලුම මුදල් තමයි මේ S කියන්නේ. එතකොට ඒ සියලුම මුදල් අපි ආයෝජනය කරලා නැහැ. අපි රට ඇතුලේ ආයෝජනය. මේ investments කියන්නේ රට ඇතුලේ ආයෝජනය. මේ S ගගය S ප්‍රමාණය අපි තනිකරම රට ඇතුලේ සේව් කරලා නැහැ. එහෙනම් අපි මේ මුදල් ප්‍රමාණය තනිකරම රට ඇතුලේ සේව් කරලා නැත්නම් ඉතුරු ටිකට මොකද වුනේ? මෙතන සම්පූර්ණගේ මෙතනම තියාගෙන මේ සේවිංග්ස් වල සම්පූර්ණගේ මෙතන නැත්තම් S සමානයි I නෙමෙයි නා. I වලින් අඩු වුණාම තව වර්ගයක් එනවයි කියන්නේ. ඒ කියන්නේ අපි සේවිංග්ස් ඔක්කොම ඉන්වෙස්ට් කරලා නැහැ රට ඇතුලේ. එතකොට මේ ඉන්වෙස්ට් කරපු නැති කොටසට අපි මොකද කරන්නේ? අන්න ඒ කොටස අපි පිට රටට ඉන්වෙස්ට් කරා. අපි රට ඇතුලේ ඉන්වෙස්ට් කරේ නැහැ. උනාට අපි ඒක පිට රටට ඉන්වෙස්ට් කරා. එතකොට අපි පිට රටට ඉන්වෙස්ට් කරපු එකට අපි ලියා ගන්නවා. අපි පිට රටට ඒ ටික ඉන්වෙස්ට් කරා NCO. අපි පිට රටට ඉන්වෙස්ට් කරා NCO තමයි S වලින් ඉන්වෙස්ට්මන්ට්ස් අඩු කරාම එන්නේ. එතකොට NX එතකොට අපි දැන් සමීකරණයකින් ඔප්පු කරනවා NCO සමානයි කියලා NX ට. එතකොට අපිට NCO කියන එක ලියා ගන්න පුළුවන් domestic savings වලින් domestic investments අඩු කරාම එන ඒකට අපි කියන්නේ NCO net capital outflow කියලා. අන්න ඔය විදිහට අපිට NCO NX සමානයි කියලා පෙන්වන්න පුළුවන්. අපි ඊළඟට බලමු NCO එක්ක වැදලා තියෙන අපේ investment savings වල එක දේවල් ටික සම්බන්ධ ටිකක් අපි බලමු ඊළඟට. හරි මම ඔයාලට කලින් කිව්වා අපි ඊතුරු කැලලට යන්න කලින් y වලින් c අඩු කරලා g අඩු කරාම එන අගය national savings වලට සමානයි කියලා.
ඒක මම ආයි පොඩ්ඩක් කියන්නම්. මොකද ඒක ගන්න නැතුව අපිට ඉස්සරහට යද්දී ටිකක් අපහසුයි ඊළඟ කැලලට. ඒ හින්දා ආයි කිව්වොත් මෙතනදී අපි දන්නවා national savings. national savings කියන්නේ private savings වල. private savings කියන්නේ YD වලින් C අඩු කරාම එනවාගේ. ඒකට එකතු කරන්න ඕනේ මොනවද? tax කියන්නේ government එකේ income එක. ඒකෙන් government එක සිදු කරන වියදම් අඩු වෙන්න ඕන. government එක සිදු කරන ලබන වියදම් අඩු වෙන්න ඕන. එතකොට අපි මේක මේ විදිහට හරවගන්නේ කොහොමද? එතකොට අපි දන්නවා YD කියන එක හැදිලා තියෙන්නේ කොහොමද කියලා. YD කියන එක හැදිලා තියෙන්නේ Y වලින් tax එක අඩු වෙලා ඒකට transfers එකතු වෙනවා. Y වලින් taxes අඩු වෙලා transfers එකතු වෙලා තමයි YD හැදිලා තියෙන්නේ. එතකොට මෙතන අපිට පේනවා transfers ඉන්නවා. මේ taxes ඉන්නවා. ඒ වගේම transfers උත් ඉන්නවා. ඒ වගේම මෙතන ඉන්න YD තියෙනවා. එතකොට අපි මේ YD කියන එක Y වලට හරව ගන්න ඕන. අපි YD මේ සමීකරණේ Y කොහොමද උත්තර කරගන්නේ? Y අපි මෙහෙට ගෙනල්ලා. Y මෙහෙට ගෙනල්ලා. Y කොහොමද අපි මෙතන උත්තර කරගන්නේ? අපි මොකද කරන්නේ? tax එක මෙහෙට ගේනවා, TR එක මෙහෙට ගේනවා. මෙතන තියෙන්නේ ඍණ tax මෙහෙට එද්දි YD ඉන්නවා. ඍණ tax එක මෙහෙට එද්දි ධන tax වෙනවා. එතකොට මේ ධන TR මෙහෙට එද්දි ඍණ TR වෙනවා. එතකොට මේ YD ව අපි Y බවට පත් කරගන්නවා නම් කොහොමද අපි කරන්නේ? අපි මොකද කරන්නේ? Y කියලා ලියාගත්තා. මෙතන ඉන්න අපේ taxes. මෙතන ඉන්නේ මොන taxesද? ධන taxes. එහෙනම් අපිට ප්‍රශ්නයක් නෑ. මෙතනට ගන්නවා ධන TX. මෙතන ඉන්නවා ඍණ T. මෙතන ඉන්නවා ධන මේ ඍණ transfers. එතකොට අපිට මෙතනට ඕනේ වෙන්නේ මොකද්ද? Y කරගන්න ඍණ TR. එහෙනම් ඍණ TR ම තමයි ඉන්නේ. අපි ඍණ TR ව ලියාගන්න. එතකොට මෙතන මොනවද මේ අපි ගන්න නැතුව ඉතුරු වෙච්ච ඒවාට ගින්නතර රවුන්ඩ් කරලා නැති ඒවා ටික අපි අරන් නැහැ. ඍණ C අපි ගන්න. එතකොට මෙතන ඉන්නවා ඍණ G වත් අපි ගන්න. අන්න එතකොට මොකද වෙන්නේ? අපිට මේ කොටස ලියා ගන්න පුළුවන් y කියලා. මොකද අපි මෙච්චර වෙලා y හොයාගන්න තමයි උත්සාහ කරන්නේ. YD ට ඕවා ටික එකතු කරලා අඩු කරලා අපි මෙතන y හොයාගන්න තමයි try කරන්නේ. එතකොට මේ ටික නම් මේ තියෙන්නේ අපිට මේ සමානලපනේ එහාට තියෙන y එකේ දණ්ඩ ආදේශ කරගන්න පුළුවන්. එතකොට y වලින් c අඩු වෙලා g අඩු වුණාම ආගේ national savings කියලා අපි ඔප්පු වෙනවා මෙතන. national savings කියලා ඔප්පු වෙනවා මෙතන. හරි. ඔය ටික මතක තියාගෙන අපි යමු ඊළඟ කොටසට.